හරි අපි දැන් බලමු decision making with experiments කියන්නේ මොකක්ද කියලා. අපි දැන් කලින් වීඩියෝ එකේ කතා කරා අපි ගාව තිබ්බා states of nature දෙකක්. state of nature S1 සහ state of nature H2 කියන එක. එතකොට මම මේකට දැන් උදාහරණයක් දෙන්නම්කෝ. state of nature S1 කියන එක අපිට ලියන්න පුළුවන්. The customers have a high expectancy. හරි? high acceptance of our product. හරි එහෙනම් මේකෙම අනිත් පැත්තන S2 කියන්නේ. එහෙනම් මේක low acceptance of our product. හරි එතකොට දැන් මෙතනදී අපි කලින් වීඩියෝ කතා කරා perfect information ගැන. එතන අපි එතන හිතුවා හරි අපි දන්නවා අපි ගත්තා කියන් දෙකක් හරි high acceptance වීමේ සම්භාවිතාවය 30යි low acceptance වීමේ සම්භාවිතාවය 70යි කියලා. හරි ඊට පස්සේ අපි කිව්වා ඒක perfect information කියන්නේ අපි හරියටම දන්නවා මේ අවස්ථාවේදී customer අපේ product එක highly accept කරනවද නැත්නම් accept කරන්නේ නැද්ද කියලා. හැබැයි අපි දන්නවා සාමාන්‍යයෙන් ඒ වගේ perfect information අපිට ගන්න විදිහක් නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. එතකොට අපිට දැන් මේ ගත්ත සම්භාවිතාවයේ අගයන් දෙක මෙන්න මේ 30 සහ 70 කියන එක තවදුරටත් ඒ කියන්නේ හරිම අගයක් දක්වා ගේන්න පුළුවන්ද? මොකද අපි මේ ගත්තා ගයන් දෙක මේ අපේ නිකන් එස්ටිමේට් එකක් වගේ දෙයක්. හරි මේක අපේ එස්ටිමේට් එකක් වගේ දෙයක්. අපිට මේක තවදුරටත් මේ අර නිර්වද්‍යභාවය වැඩි කරන්න පුළුවන්ද? හරි. අපි ඒක කරන්නේ එක්ස්පෙරිමන්ට්ස් පාවිච්චි කරලා. හරි එක්ස්පෙරිමන්ට් එකක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමුකෝ අපි මාකට් රිසර්ච් එකක් කරනවා. හරි මාකට් රිසර්ච් එකක් කරනවා. මාකට් රිසර්ච් එකක් කරනවා. ඒ මාකට් රිසර්ච් එකෙන් අපි හොයලා බලනවා කස්ටමර්ස්ලට අපේ ප්‍රොඩක්ට් එක නැත්නම් අපේ සර්විස් එක ගැන නැත්නම් අපේ කම්පැනි එක ගැන තියෙන ආකල්පය මොකක්ද කියලා. හරි. එතකොට අපිට මේ මාකට් රිසර්ච් එක මම ලියන්නම් I1 සහ I2. මේ I1 සහ I2 කියන්නේ මාකට් රිසර්ච් එකෙන් වෙන්න පුළුවන් outcomes දෙක. හරි. පළවෙනි outcome එක වෙන්නේ favorable outcome එකක් නැත්නම් favorable market research එකක්. favorable market research. දෙවැනි එක වෙන්නේ අනිවාර්යයෙන්ම ඔකම අනිත් පැත්තනේ. එහෙනම් unfavorable market research. හරි. එතකොට favorable market research එක කියන්නේ the individuals who participated have a fair interest about this particular company and its services or its products. හරි. ඒ කියන්නේ මේකට සහභාගී වෙන මිනිස්සු අපේ sample size එකේ ඉන්න මිනිස්සුන්ට අපේ company ගැන අපේ services ගැන තියෙනවා හොඳ ආකල්පයක්. දෙවෙනි අවස්ථාව කියන්නේ මිනිස්සුන්ට ඒ ගැන ලොකු interest එකක් නැහැ මේක ගැන. ඒ කියන්නේ unfavorable market research එකක් කියන්නේ individuals who participated express little interest about this particular company and its services. හරි. little interest. හරි. එතකොට අපිට මෙන්න මේ වගේ මාකට් රිසර්ච් එක පාවිච්චි කරලා අපේ S1 සහ S2 ගේ අපි ගත්ත අගයන් ඒ සම්භාවිතාවය අපිට තව ගොඩක් මේ අර ෆයින් ටියුන් කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් අපි යමුකෝ අපේ උදාහරණයට. හරි. අපි උදාහරණයට ගියොත් එහෙම මෙන්න මේක අපි ගත්තේ. අපි දන්නවා states of nature අපිට තියෙනවා දෙකක්. decisions අපි ගන්නවා 3ක්. හරි. decisions 3යි. එතකොට මෙතනදී මම ගත්තා මේක අපේ profit එක ලක්ෂ 2යි. මේ අවස්ථාවට આવොත් අපේ loss එක loss එක 20000යි. මේ අවස්ථාවේ profit එක 1,50,000යි. මේ අවස්ථාවේ 20000යි. මේ අවස්ථාවේ ලක්ෂයයි. මේ අවස්ථාවේ 60000යි. හරිනේ. හරි. අපිට දැන් clear. දැන් අපිට මේක පාවිච්චි කරලා අපි මුලින්ම හොයන්න ඕන මෙන්න මේ I1 සහ I2 ඒ කියන්නේ favorable market research එකක් සහ unfavorable market research එකක් හම්බීමේ සම්භාවිතාවය. හරි. ඒක අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් අපි කල්පනා කරොත් ඔයගලන්ට මතක ඇති Bayes theorem එක. හරි. Bayes theorem එක කියන්නේ Bayes theorem නෙමෙයි අපි කියන්නේ conditional probability. ඒ කියන්නේ එක අවස්ථාවක් සිදු වුණොත් අනිත් අවස්ථාව සිදුවීමේ සම්භාවිතාවය. මම ඒක ලියුවොත් එහෙම conditional probability. conditional probability. හරි. ඒක හරියට මෙන්න මේ වගේ. මම මෙන්න මෙහෙම ලියුවොත් මේකෙන් අදහස් වෙන්නේ given B what is probability that A would happen? Given B
what is the probability that A would happen. හරි. එතකොට ඒක නිකන් කිව්වොත් එහෙම B සිදු වූ විට A සිදුවීමේ සම්භාවිතාවය කීයද? B සිදු වූ විට A සිදුවීමේ සම්භාවිතාවය කීයද? හරි. ඒක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. A ඡේදන B හි සම්භාවිතාවය බෙදීම B හි සම්භාවිතාවය. හරි. අපිට මෙන්න මේ විදිහට මේක ලියන්න පුළුවන්. හරි. දැන් අපිට මෙහෙම දෙයක් හොයන්න වෙනවා. දැන් අපි කියවනේ අපේ සම්භාවිතාවයන් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි සම්භාවිතයන් කොටස් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි මේ මාකට් රිසර්ච් කියන එක. මේ තියෙන මෙන්න මේ මාකට් රිසර්ච් කියන එක. අනිත් එක අපේ මෙන්න මේ states of nature. හරි states of nature. දැන් අපිට මෙහෙම දෙයක් ඇහුවොත් අපිට අපේ රිසර්ච් නැත්නම් අපේ past experiences වලින් මම කියන්නකෝ past experiences වලින් past අපිට past experiences පාවිච්චි කරලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. The likelihood කියලා අපිට දෙයක් හොයන්න පුළුවන්. මේ මෙතන දැන් අපි ගාව තියෙනවා states of nature. හරි states of nature. අපි දන්නවා අපිට තියෙනවා high acceptance ඊට පස්සේ තියෙනවා low acceptance. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් ලියන්න පුළුවන් අපේ favorable market research එක. ඒ කියන්නේ I1 අනිත් එක අපේ unfavorable market research එක I2. දැන් අපිට මෙහෙම සම්භාවිතාවයක් හොයන්න අපිට මෙහෙම සම්භාවිතාවයක් අපේ past experiences වලින් අපිට කියන්න පුළුවන්. ඒ තමයි given S1 what is the probability that I1 would occur. හරි given S1 what is the probability that I1 would occur. හරි මේ වගේ අගයන් අපිට සාමාන්‍යයෙන් ගානේ දෙනවා. මේ අගය අපිට ගානේ දෙනවා. මොකද මේ අගයන් අපි සාමාන්‍යයෙන් ගන්නේ අපේ past experiences වලින්. අපි කලින් conduct කරපු market research වලින් අපිට මේ අගයන් සාමාන්‍යයෙන් අර හොයලා ගන්න පුළුවන්. ඒක අපිට ගානේ දෙනවා. හරි මේකේ අදහස මොකද්ද? අපේ product එකට high acceptance එකක් තිබ්බොත් අපේ market research එක favorable වීමේ සම්භාවිතාවය තමයි මේ ලියලා තියෙන්නේ. හරි ඒක අපිට ගාන දෙනවා. මම මෙතන ගන්නම් 0.8යි නැත්නම් 180යි කියලා. ඊට පස්සේ දෙවෙනි එක given S2 probability of I1. ඒ කියන්නේ මොකද්ද? S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය. හරි I1 සිදුවීමේ සම්භාවිතාවය. ඒතර මෙතන S2 කියන්නේ මොකද්ද? අපේ states of nature එකේ low acceptance of our product or service. ඒතර I1 කියන්නේ මොකද්ද? favorable market research. ඒතර මේකේ සම්භාවිතාවය අපිට හොයලා ගන්න කියලා තියෙනවා 100යි කියලා. sorry 110යි නැත්නම් 0.1යි කියලා. හරි. අපිට ඒ වගේම I2 ට ලියන්නත් පුළුවන්. මම I2 එක පොඩ්ඩක් මෙහෙට ගන්නම්. යන්න මේ හරිය ලියන්න I2. හරි. ඒතර මෙතන අපිට කියන්න පුළුවන් සම්භාවිතාවය P S1 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාවය 120යි. ඊට පස්සේ S2 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාවය 90යි. හරි ඒතර ඔයගොල්ලන්ට පේනවා මෙතන එකතුව එකක් වෙලා තියෙනවා. මෙතන එකතුව එකයි මෙතන එකතුව එකයි. හරිනේ තේරෙනවනේ මෙතන මෙතන 120යි මෙතන 180යි. එහෙනම් මෙතන 100 මේ එකට සමාන වෙනවා. මෙතන 110යි මෙතන 90යි. එන එක එකට සමාන වෙනවා. හරි මෙන්න මේකට අපි කියනවා likelihood කියලා. මේකට අපි කියනවා likelihood කියලා. හරි මේ අගයන් ටික අපිට ගානේ දෙනවා. හරි අපි මෙතනින් පස්සේ දැන් අපි likelihood එක හොයාගත්තනේ අපි. likelihood එක හොයාගත්තට පස්සේ අපිට ගාන දුන්නට පස්සේ අපිට පුළුවන් හොයාගන්න indicator probability කියන එක. හරි indicator probability මම ලියන්නම් මෙතන indicator probability. හරි දැන් මේකෙදි අපි මෙහෙම හිතන්නකෝ. දැන් අපි දන්නවා අපි ගාව states of nature දෙකක් තියෙනවා. හරි ඒ states of nature තමයි S1 සහ S2. ඊට පස්සේ අපි කිව්වා අපි market research එකක් වෙනම කරනවා. I1 අපි market research check කරනවා වෙනම. ඒකේ සම්භාවිතාවයන් දෙකක් තියෙනවා I1 සහ I2 කියලා. දැන් අපි කරන්න ඕන මෙන්න මේ දෙක අතර සම්බන්ධයක් හදාගෙන මෙන්න මේ market research එක පාවිච්චි කරලා අපේ මෙන්න මේ S1 සහ S2 වල නිර්වද්‍යභාවය අපිට වැඩි කරගන්න සිද්ධ වෙනවා. හරි.
අපි ඒක මෙන්න මෙහෙම හිතමු. දැන් අපි හිතමුකෝ මෙන්න මේ sample size එක ගැන. අපිට sample size එකක් තියෙනවා මෙන්න මේ වගේ. sample space එකක් තියෙනවා මෙන්න මේ වගේ. මේක S1 මේක S2. හරි. ඔයගොල්ලෝ දන්නවා S1 සහ S2 එකිනෙකා මත යැපෙන්නේ නැහැ. ඒ නිසා ඒ දෙන්න අන්‍යෝන්‍යව බහිෂ්කාරයි. ඒ කැපෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ දැන් මම මේක සාමාන්‍යම සටහනක් ඇඳුවොත් එහෙම අපි අඳින්නේ මෙන්න මේ වගේනේ. මෙහෙම අඳිනවා මේක S1 මේක S2. හරි. මෙහෙම සිද්ධියක් මෙතන වෙන්නේ නැහැ. හරිනේ. හරි. ඒ නිසා මම මේ විතර ඇඳේ. හරි. එතකොට දැන් අපි ඔන්න S1 සහ S2 අපි ඇඳා. දැන් අපි බැලුවොත් එහෙම මෙතනදී අපිට හොයාගන්න පුළුවන් අපිට මෙතන නිරූපණය කරන්න පුළුවන් I1. ඒ කියන්නේ I1 කෙනා වීමේ සම්භාවිතාවය. හරි. අපි ඒක මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. මේ තියෙන්නේ I1. මේ තියෙන්නේ I1 ගේ සිදුවීම් අවස්ථා. නැත්නම් යාගේ sample space එක. හරි. එතකොට මෙතන අදහස මොකද්ද? S1 සහ S2 කියන්නේ අපේ states of nature. ඒ දෙක අන්‍යෝන්‍ය බහිෂ්කාරය යෙදෙන කැපෙන්නේ නැහැ. I1 කියන්නේ අපි වෙනම කරපු market research එක. එතකොට මම මෙතන පාට කරොත් මෙන්න මෙහෙම පාට කරොත් මේකේ අදහස මොකද්ද? I1 සහ S2 සිදුවීමේ සම්භාවිතාවය මේ තියෙන්නේ. මෙන්න මෙතන මම මේ පාට කොටස මම ඇඳොත් එimhe මේ තියෙන්නේ I1 ඡේදන S2. හරි. ඊට පස්සේ මම වෙන පාටක් කරන් පාට කරොත් මෙන්න මෙතන මේ තියෙන්නේ I1 ඡේදන S1. හරිනේ. හරි. දැන් අපිට මෙන්න මේක දිහා බලලා I1 සිදුවීමේ සම්භාවිතාවය හොයන්න පුළුවන්. අපි මේකට පාවිච්චි කරනවා total probability theorem කියලා එකක්. theorem. හරි. නැත්තම් මේකට සිංහලෙන් කියනවා මුළු සම්භාවිතාවයේ ප්‍රමේය කියලා. මුළු සම්භාවිතාවයේ ප්‍රමේය. ඔව්. ඒක total probability theorem. මෙන්න මේකෙදී අපිට ඒක පාවිච්චි කරලා මෙන්න මේ probability of I1 occurring කියන එක හොයන්න පුළුවන්. හරි. අපිට දැන් මෙන්න මේ රූපේ දිහා බලලා මෙන්න එහෙම දෙයක් කියන්න පුළුවන් නේ. අපි දන්නවා I1 සිදුවීම අපිට ලියන්න පුළුවන් I1 ඡේදන S1 මේල I1 ඡේදන S2 නේ. අපිට එමෙතන පුළුවන් මොකද මේ දෙකේ එකතුවෙන් නැත්නම් මේ දෙකේ මේලයෙන් අපිට I1 කියන එක ලැබෙනවා. හරි. එහෙනම් අපිට පුළුවන් මේක සම්භාවිත ආකාරයෙන් ලියන්න මෙන්න මෙහෙම. I1 සිදුවීමේ සම්භාවිතාවය සමානයි I1 ඡේදන S1 සිදුවීමේ සම්භාවිතාවය ධන I1 ඡේදන S2 සිදුවීමේ සම්භාවිතාවය. හරි. හරි. දැන් මම කතා කරා මෙතන ගාන පටන් ගද්දිම conditional probability ගැන. මේ තියෙන්නේ conditional probability ගැන. එතකොට මෙතන ඕගලන්ට පේනවා අපිට එන්නේ මේ විදිහට ඒ සමීකරණ විදිහට මෙන්න මේ I1 ඡේදන S1 හි සම්භාවිතාවය සහ I1 ඡේදන S2 හි සම්භාවිතාවය අපිට ආය ලියා ගන්න පුළුවන් කියලා. මොකද මෙන්න මෙතන අපි ගත්තොත් මම මේක මෙහෙම කපලා ගන්නම්. ඒතර ලේසි. මෙන්න මේක අපි ගත්තොත් මේ තියෙන copy එන්න මෙතනට ගත්තොත් paste. හරි. මේ කියලා තියෙන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලන්ට පේනවා අපිට මෙන්න මේ විදිහට මේක ආයෙ ලියා ගන්න පුළුවන්. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් I1 ඡේදන S1 කියන එක S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S1 සිදුවීමේ සම්භාවිතාවය කියලා. අපිට එහෙමම ලියා ගන්නත් පුළුවන් I1 ඡේදන S2 කියන එක S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S2 සිදුවීමේ සම්භාවිතාවය. අපිට මෙන්න මේ ආකාරයෙන් මේක ලියා ගන්න පුළුවන්. හරි. දැන් අපිට පුළුවන් මේ දෙක වෙනුවට මෙන්න මේ දෙක ආදේශ කරන්න. හරි. අපි ආදේශ කරාම අපිට එනවා I1 සිදුවීමේ සම්භාවිතාවය සමානයි S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S1 සිදුවීමේ සම්භාවිතාවය ධන S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S2 සිදුවීමේ සම්භාවිතාවය. හරි. අපිට මෙන්න මේ විදිහට මේක ලියා ගන්න පුළුවන්. හරි. එතකොට ඕගලන්ට පේනවා මෙන්න මේ ආකාරයෙන් අපිට මේ I1 සිදුවීමේ සම්භාවිතාවය
කොටස් දෙකකට මෙහෙම ලියා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙතන අපි ඇන්දේ මෙතන මේ මෙහෙම ඇන්දේ S1 සහ S2 විතරයිනේ. මේක ඕන තරම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒතර S1 S2 S3 මන්කම් ඇදලා පෙන්නුවොත් එහෙම මේක මෙහෙම යන්න පුළුවන්, මෙහෙම තියෙන්න පුළුවන්, ඔහොම තියෙන්න පුළුවන්, ඔන්න ඔහොම ගිහිල්ලා මේක S1 S2 S3 S4 S5 ඔහොම ඕන තරම් තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මෙතනදී මෙහෙම I කියලා තිබ්බොත් එහෙම වෙනම අපිට මේක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. දැන් මෙන්න මේක ඇහුවොත් අපිට කියන්න පුළුවන් I සිදුවීමේ සම්භාවිතාවය සමානයි I ඡේදන S1 මේල I ඡේදන S2 ඔන්න ඔය වගේ ලියන්න අපිට යන්න පුළුවන්. හරි. හරි. එතකොට ඔය දෙක තමයි අපි මුළු සම්භාවිතාවය ප්‍රමේයෙන් ලබා ගත්තේ. දැන් මම කියනවා අපිට එහෙම ඕන තරම් ලියන්න යන්න පුළුවන් කියලා. හරි. අපිට එහෙම ඕන තරම් ලියන්න යන්න පුළුවන් නිසා අපිට මෙන්න මෙහෙම දෙයක් ලියන්න පුළුවන්. හරි. අපිට ලියන්න පුළුවන් I k සිදුවීමේ සම්භාවිතාවය සමානයි j එකේ සිට n දක්වා sj සිදු වූ විට ik සිදුවීමේ සම්භාවිතාවය වරක් sj සිදුවීමේ සම්භාවිතාවය කියලා. හරි. අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේක තමයි අර මුළු සම්භාවිතාවය ප්‍රමේයෙන් අපිට ලැබෙන්නේ. හරි. මේක ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ දැන් අපිට මෙතනදී මං කිව්වා ඔයගලන්ට ගාන පටන් ගන්න තැනදීම අපිට මෙන්න මෙතන මෙන්න මේ අවස්ථාවේදී මේ අගයන් ටික මේ තියෙන්නේ මෙන්න මේ අගයන් ටික S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය සහ S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය ඒ වගේම S1 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාවය සහ S2 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාවය අපිට ගාන දෙනවා කියලා. ඒක අපිට හොයන්න දෙයක් නෑ ගාන අපිට දෙනවා. දැන් ඔයගොල්ලෝ බැලුවොත් අපිට S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය දීලා තියෙනවා කියන්නේ අපිට මෙතනදී දෙයක් හොයන්න පුළුවන් වෙනවා. අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා බැලුවොත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මං කිව්වා මෙතන මේ ගානේදී අපිට බේස් තියරම් එක ඕන වෙනවා කියලා. බේස් තියරම් එක කියන්නේ මොකක්ද? බේස් තියරම් එකකින් සරලව ලියුවොත් මෙන්න මෙහෙම දෙයක්. B සිදු වූ විට A සිදුවීමේ සම්භාවිතාවය සමානයි A සිදු වූ විට B සිදුවීමේ සම්භාවිතාවය වරක් A සිදු වූ විට B සිදුවීමේ සම්භාවිතාවය වරක් A සිදුවීමේ සම්භාවිතාවය බෙදීම B සිදුවීමේ සම්භාවිතාවය. හරි. එතකොට දැන් මෙතනදී අපිට හොයන්න ඕන මොකද්ද? මම කිව්වා මේ සම්පූර්ණ මේ කොටසෙම අපිට ඕන මේ I1 සහ I2 පාවිච්චි කරලා අපි මේ කරන මාකට් රිසර්ච් එක පාවිච්චි කරලා S1 සහ S2ට හොඳ අගයක් ගන්න. හොඳ අගයක් අපිට ගන්නයි ඕන. හරි. එතකොට අපිට ඒක මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් අපිට ඕන දේ මොකද්ද? I1 සහ I2 පාවිච්චි කරලා S1 සහ S2ට හොඳ අගයක් ගන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒක මෙන්න මෙහෙම. මේ තියෙන්නේ I1 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය. අපිට ඕන මේකනේ. I1 සහ I2 පාවිච්චි කරලා S1 සහ S2ට හොඳ අගයක් ගන්න. එහෙනම් අපිට පුළුවන් ඒක ලියන්න I1 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය. ඒතර ඒක එනවා S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S1 සිදුවීමේ සම්භාවිතාවය බෙදීම I1 සිදුවීමේ සම්භාවිතාවය. හරි. I1 සිදුවීමේ සම්භාවිතාවය. දැන් මෙන්න මෙතනදී අපිට මේක ගානේ දුන්නා. මේ තියෙන්නේ උඩට ආවොත් එහෙම මෙන්න මේ තියෙන්නේ S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය අපිට ගාන දීලා තියෙනවා. 1.8යි නැත්නම් 180යි. හරි. 180යි. මට කියන්න පුළුවන් මෙන්න මෙතන මේක 180යි. එතකොට S1 සිදුවීමේ සම්භාවිතාවය මොකද්ද? S1 සිදුවීමේ සම්භාවිතාවය කියන්නේ අපි කලින් ගත්ත අගය. මෙන්න මේ තියෙන්නේ. ගාන පටන් ගද්දිම අපි කිව්වනේ S1 සහ S2ට අපි කලින් ගණන් වල මෙන්න මේ තියෙන්නේ 130යි සහ 170යි. 130යි සහ 170යි. ඒතර අපිට එක තියෙනවා. අපිට ඕන මේ අගයන් ටික පාවිච්චි කරලා S1 කියන්නේ I1 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය කීයද කියලා හොයාගන්න. ඒතර අපිට එතනින් හම්බෙනවා S1 වලට වඩා නිර්වද්‍ය අගයක්. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් මේක 130යි. මොකද S1 සිදුවීමේ සම්භාවිතාවයනේ. ඊට පස්සේ අපිට එනවා I1 සිදුවීමේ සම්භාවිතාවය. දැන් මම කලින් පෙන්නුවා I1 සිදුවීමේ සම්භාවිතාවය අපිට මෙන්න මෙහෙම හොයන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ I1 සිදුවීමේ සම්භාවිතාවය අපිට මෙන්න මෙහෙම හොයන්න පුළුවන්. ඒ නිසා අපි ඒක
පල්ලෙහෙන් ලියමු I1 සිදුවීම වෙනුවට S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S1 සිදුවීමේ සම්භාවිතාවය ධන S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S2 සිදුවීමේ සම්භාවිතාවය. හරි. එතකොට අපිට දැන් මෙතන ලියන්න පුළුවන් 0.8යි මේක 0.3යි නැත්නම් 30යි. ඊට පස්සේ S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය අපිට ගාණ දුන්නා කීයද? 80යි. ඊට පස්සේ S1 සිදුවීමේ සම්භාවිතාවය කීයද? 30යි ධන S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය කීයද? 10යි. ඊට පස්සේ S2 ගේ සම්භාවිතාවය කීයද? 70යි. හරි. 70යි. දැන් අපි මේක ලියපුවාම අපිට මෙතන එනවා 0.8 වරක් 0.8 වරක් 0.3 බෙදීම 0.31 අපිට ලියන්න පුළුවන් 0.774යි 2යි කියලා. හරි. දැන් ඔයගලන්ට පේනවා අපිට මෙතනින් ආවා I1 කරාට පස්සේ S1 සිදුවීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ I1 කියන මාකට් රිසර්ච් එක කරලා I1 කියන අවුට්කම් එක අපිට ආවොත් S1 වීමේ සම්භාවිතාවය අපිට එනවා 77.42ක් කියලා. හරි. අපිට ඒ විදිහටම මේ හොයපු විදිහටම අපිට පුළුවන් මෙන්න මේක හොයන්න. I1 දුන්න විට I1 තිබ්බම S2 සිදුවීමේ සම්භාවිතාවය. හරි. I1 දුන්නම S2 සිදුවීමේ සම්භාවිතාවය. එතකොට I1 දුන්නම S2 සිදුවීමේ සම්භාවිතාවය කියපුවම ඕගලන්ට මේකයි සමීකරණය ලියලා එහෙම හදන්නත් පුළුවන්. සමීකරණය දැන් අපි දැන් ඔය ලියපු සමීකරණෙම හොමමයි ලියලා අගයන් ටික ආදේශ කරලා ඕක හොයන්නත් පුළුවන්. නැත්තම් අපි මේ කල්පනා කරොත් එහෙම ඕගලන්ට තේරෙනවා දැන් මෙතන මේ තියෙන්නේ I1 සිදු වූ විට S2 සිදුවීමේ සම්භාවිතාවය කියන්නේ එක ඍණ I1 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවයනේ නේ. I1 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවයනේ. එහෙනම් අපිට ලේසියෙන්ම හොයන්න පුළුවන් මෙන්න මේක එක ඍණ 0.77යි 4යි 2 නැත්තම් උත්තරය එනවා 0.2යි 2යි 5යි 8යි කියලා. හරි තේරුණානේ? මේකම ඕගලන්ට ලියන්න පුළුවන් ඕනනම් මේක අර කෙලින්ම හොයන්න ඕනේ නම් ඕගලන්ට පුළුවන් S2 I1 මේක සමානයි S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S2 සිදුවීමේ සම්භාවිතාවය බෙදීම I1 සිදුවීමේ සම්භාවිතාවය කියලා. හරි මෙහෙම හොයන්න පුළුවන් නැත්නම් කෙලින්ම ගන්න පුළුවන්. මොකද මෙන්න මේකට සමාන නිසා. I1 සිදු වූ විට S2 සිදුවීමේ සම්භාවිතාවය සමානයි එක ඍණ I1 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවයට. හරි. දැන් අපි I1 කියන අවස්ථාවට S1 සහ S2 අපි හොයාගත්තා. හරි. මම මෙතනින් වගුවක වගේ ලිව්වොත් එහෙම I1 සිදු වූ විට S1 සහ S2 අපි I1 ට හොයාගත්තා. I1 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය 77.42යි S2 සිදුවීමේ සම්භාවිතාවය 22.58යි. දැන් අපි හොයාගන්න ඕන I2 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය සහ S2 සිදුවීමේ සම්භාවිතාවය. හරි. අපි ඒක හෙව්වොත් අර ඉතින් තමයි කෙලින්ම අපිට ලියන්න පුළුවන් S1 I2 එතකොට I2 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. S1 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාවය වරක් S1 සිදුවීමේ සම්භාවිතාවය බෙදීම I2 සිදුවීමේ සම්භාවිතාවය. මං කිව්වා මේ ගාන මෙන්න මේක අපිට ගාන දෙනවා. අපි උඩට ගිහලා බලුවොත් එහෙම මේ තියෙන්නේ
මේ තියෙන අපිට ගාන දීලා තියෙනවා. මේ තියෙන්නේ S1 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාවය 2%යි නැත්නම් 0.2යි කියලා. හරි. පල්ලෙහාට ආවොත් මෙතන අපිට එනවා මේක 20%යි නැත්නම් 0.2යි. S1 සිදුවීමේ සම්භාවිතාව අපි දන්නවා කීයද? 30යි නැත්නම් 0.3යි. දැන් අපි හොයන්න ඕන I2 සිදුවීමේ සම්භාවිතාවය. මං කිව්වා අපිට අර මුළු සම්භාවිතාවයේ ප්‍රමේය නැත්නම් total probability law කියන එක පාවිච්චි කරලා හොයන්න පුළුවන් I1 සම්භාවිතාවය. අපිට ඒ වගේම අපිට පුළුවන් I2 සිදුවීමේ සම්භාවිතාවයත් ඒ ආකාරයෙන්ම හොයන්න. ඒතර මෙතනදී වෙනස් වෙන එකම දේ I2 කියන එක විතරයි. මම ඒක ආයෙ ලිව්වොත් එහෙම මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන් වෙන්නේ. අපිට පුළුවන් මම මේක වෙනම මෙහෙම ලියන්නම් වෙන පාටකින්. හරි. I2 සිදුවීමේ සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන් S1 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාවය වරක් S1 සිදුවීමේ සම්භාවිතාවය ධන S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S2 සිදුවීමේ සම්භාවිතාවය. හරි. මේ ආකාරයෙන් අපිට I2 ලියා ගන්න පුළුවන්. දැන් අපිට මේකම මෙතන පල්ලෙහෙන් ලිව්වොත් එහෙම අපි දන්නවා S1 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාවය සහ S2 සිදු වූ විට I2 සිදුවීමේ සම්භාවිතාව අපිට ගානේ කලින්ම දෙනවා. අපි උඩට ගියොත් එහෙම උඩට පේනවා ඒක. මෙන්න මෙතන. මේ තියෙන්නේ 100ට මෙතන 0.2යි මෙතන 0.9යි නැත්නම් 20යි සහ 90යි. හරි. 20යි 90යි. අපි දැන් ලියාගත්තොත් එහෙම මෙතන 20යි මේක 30යි. ධන 90යි මේක 70යි. හරි. අපිට එනවා එතකොට සම්පූර්ණගේ 0.9යි 6.9යි කියලා. අපි මෙතන ලියන්න පුළුවන් 0.6.9යි කියලා. එතන මෙතන අපිට එනවා 0.8.7යි කියලා. හරි. දැන් මම කලින් කිව්වා අපිට මෙන්න මේ වගේ අර කෙලින්ම හොයන්නත් පුළුවන් නැත්නම් මෙන්න මේක පාවිච්චි කරලා හොයන්නත් පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේක I2 සිදු වූ විට S2 සිදුවීමේ සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන් එක ඍණ I2 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය. ඒකට අපිට එනවා මෙතන එක ඍණ මෙතන 0.0877යි. එහෙනම් මේක සමාන වෙනවා අපිට 0.911.3ට. හරි. දැන් අපි අවස්ථා 4ටම සම්භාවිතාව හොයාගෙන තියෙන්නේ. මම ලිව්වොත් එහෙනම් වගුවකින් මෙතන I1 මෙතන I2 මෙතන S1 මෙතන S1 මෙතන S2. I1 සිදු වූ විට S1 සිදුවීමේ I1 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය අපිට ආවා 77.42යි කියලා. I1 සිදු වූ විට S2 සිදුවීමේ සම්භාවිතාවය අපිට ආවා 22.58යි කියලා. ඊට පස්සේ I2 සිදු වූ විට S1 සිදුවීමේ සම්භාවිතාවය අපිට ආවා I2 සිදු වූ විට S1 සිදු අපිට සම්භාවිතාවය 0.871යි නැත්නම් 8.7යි කියලා. ඊට පස්සේ අපිට I2 සිදු වූ විට S2 සිදුවීමේ සම්භාවිතාවය ආවා 0.193යි නැත්නම් 91.3යි කියලා. හරි. ඔන්න අපිට දැන් මේ අගයන් ටික ආවා. හරි. ඒත් අපි මෙතන කරේ මොකද්ද? conditional probability සහ Bayes theorem එකයි ඊට පස්සේ total probability law කියන තුන පාවිච්චි කරලා මේක අපි සමීකරණ ඔස්සේ හදාගෙන ගියා. මේ ක්‍රමේ පාවිච්චි කමක් නැහැ ගානදී. හැබැයි ඕගලන්ට පුළුවන් නම් මැඩම් කියලා තියෙනවා මේකම අපිට පාවිච්චි කරන්න පුළුවන් වගුවක් යූස් කරලා. හරි. ඒ වගුව පාවිච්චි කරාම ඕගලන්ට ලේසියෙන්ම මේ ටික හොයාගන්න පුළුවන්. හරි. ඒතර මම මෙහෙම දැන් ලොකුවට එක්ස්ප්ලেইন කරන් ගියේ. මෙතන මේ සම්භාවිතාවයේ නීති පාවිච්චි කරන විදිහයි මේ සම්භාවිතාවයේ සමීකරණ එන විදිහයි පෙන්වන්න ඕන නිසා. හරි. අපි දැන් විභාගයට යද්දී මෙන්න මේ ආකාරයෙන් මේ ගාන හදන්න පුළුවන්. අපිට මෙන්න මෙහෙම වගුවක් ගහගත්තොත් හරිම ලේසියි. මම ලියන්නම් මෙතන S1 S2 ඊට පස්සේ මෙතන P SJ. හරි. J කියන්නේ 1 සහ 2 මේ අවස්ථාවේ. හරි. ඊට පස්සේ මෙතන මම ලියන්නම් I1 SJ. මේ කියන්නේ මොකද්ද? SJ සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය. ඊට පස්සේ මෙතන මොකද මම ලියලා තියෙන්නේ? I1 ඡේදන SJ.
හරි සම්භාවිතාවය. ඊට පස්සේ මෙතන මම ලියනවා SJ I1 ඒ කියන්නේ මොකද්ද? I1 සිදු වූ විට SJ සිදු වීමේ සම්භාවිතාවය. හරි. අපි දන්නවා SJ නැත්නම් S1 හි සම්භාවිතාවය කීයද? 130යි. මෙතන 170යි. අපිට මෙන්න මේ යගේ ගාණ දෙනවා. S1 සිදු වූ විට I1 සිදු වීමේ සම්භාවිතාවය කීයද? 180යි නැත්නම් 0.8යි. මෙතන 110යි නැත්නම් 0.1යි. ඒතකොට අපි දන්නවා මෙන්න මෙතන මේ I1 ඡේදන SJ නැත්නම් I1 සහ SJ සිදුවීමේ සම්භාවිතාවය. I1 සහ SJ සිදුවීමේ සම්භාවිතාවය. මම කිව්වා මේක අපිට conditional probability වලින් ලියන්න පුළුවන් කියලා. හරිද? අපේ රිවර්ට් කොහොමද එන්නේ? මේ තියෙන්නේ. අපිට ලියන්න පුළුවන් I1 ඡේදන SJ සමානයි SJ සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් SJ කියලා නේ. මේ තියෙන්නේ conditional probability සමීකරණය. හරි. එතකොට අපි මේක දන්නවනේ. මේ තියෙන්නේ 0.8යි මේක 0.3යි. එහෙනම් මේකයි වැඩි කරාම අපිට කෙලින්ම මෙතන උත්තරය එනවා 0.24යි කියලා. හරි. අපිට එහෙම මේකත් හොයන්න පුළුවන්. එතකොට මෙතන මෙයයි වැඩි කරාම අපිට හම්බ වෙනවා 0.7යි කියලා. හරි. ඊට පස්සේ අපි හොයන්න ඕන මෙන්න මේක. දැන් මේ ටික හොයාගත්තා. අපි හොයන්න ඕන දැන් I1 සිදු වූ විට SJ සිදුවීමේ සම්භාවිතාවය. අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මම ලියනවා මේක SJ එක I1 P සම්භාවිතාවය. මේක මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. SJ සහ I1 සිදුවීමේ සම්භාවිතාවය බෙදීම I1 සිදුවීමේ සම්භාවිතාවය. හරි. එතකොට අපි මෙතන හොයාගත්තා මෙන්න මේක. මේ තියෙන්නේ I1 සහ SJ සිදුවීමේ සම්භාවිතාවය. මේ දෙක සමානයි. මේක දෙපැත්ත මාරුනක් කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි දැන් මේක නිකන් අර සටහනකින් ඇන්දොත් එහෙම මෙන්න මේ වගේ දෙයක් නේ. මේක SJ මේක I1. හරි. එතකොට මේක අපි SJ ඡේදන I1 ලිව්වත් එකයි I1 ඡේදන SJ ලිව්වත් එකයි. හරිනේ. හරි. හරි. එතකොට අපි දැන් මේ දේ ලියාගත්තා. අපි දැන් මෙයාව දන්නවා. මේක අපිට ආවා පළවෙනි අවස්ථාවේදී 0.24යි කියලා. 0.24යි. අපි I1 කියන කෙනාව හොයාගන්න ඕන. දැන් අපි කලින් සමීකරණය පෙන්නුවා I1 කියන්නේ මොකද්ද? I1 සිදුවීමේ සම්භාවිතාවය කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ. I1 සිදුවීමේ සම්භාවිතාවය කියන්නේ S1 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S1 සිදුවීමේ සම්භාවිතාවය ධන S2 සිදු වූ විට I1 සිදුවීමේ සම්භාවිතාවය වරක් S2 සිදුවීමේ සම්භාවිතාවය. නැත්තම් මෙන්න මේකනේ. I1 සිදුවීමේ සම්භාවිතාවය සමානයි I1 ඡේදන S1 සිදුවීමේ සම්භාවිතාවය සහ I1 ඡේදන S2 සිදුවීමේ සම්භාවිතාවය. අපිට මෙන්න මේ දෙක අර වගුවේ හම්බුණානේ නේ. I1 ඡේදන S1 සහ I1 ඡේදන S2 කියලා මේ තියෙන්නේ. I1 ඡේදන S1 සහ I1 ඡේදන S2 මේ තියෙන්නේ. අපිට ඒක හම්බුණා. හරි. එතකොට අපි දන්නවා I1 සිදුවීමේ සම්භාවිතාවය සමානයි I1 ඡේදන S1 ධන I1 ඡේදන S2 කියලා. එහෙනම් අපිට මෙතනදී මේ දෙන්නගේ එකතුවෙන් කියන්න පුළුවන් I1 සිදුවීමේ සම්භාවිතාවය. එතකොට මෙතන අපි එකතු කරාම අපිට එනවා 0.31 කියලා. හරි. දැන් අපිට පුළුවන් හොයාගන්න මෙන්න මේක. SJ සිදුවීමේ I1 සිදු වූ විට SJ සිදුවීමේ සම්භාවිතාවය අපිට කියන්න පුළුවන් එක කොහොමද? SJ සිදු වූ SJ සහ I1 ඡේදන බෙදීම I1. දැන් අපි මේක හොයාගත්තා. මේ අවස්ථාවේදී අපි තුමු S1 නම් S1 ඡේදන I1 කියන්නේ කීයද? 0.24යි. 0.24යි. I1 කියන්නේ කීයද? 0.31. එතකොට මෙතන S2 ඡේදන I1 කියන්නේ කීයද? 0.07යි.
I1 කියන්නේ කීයද 0.31. හරි අපි මේක සුළු කරාම මම මේක පල්ලෙහාන් ලියන්නම් ඉඩ නැති නිසා පල්ලෙහාන් ලියුවොත් එහෙම 0.24 බෙදීම 0.31 සමානයි 0.77 4.2 ඊට පස්සේ මෙතන 0.07 බෙදීම 0.31 sorry 0.31 අපිට මෙතන එනවා 0.225 කියලා. හරි අපිට මේ ආකාරයෙන් දෙකම ආවා. අපි මෙහෙම සමීකරණ ආකාරයෙන් උත්තර හොයද්දි මේ තියෙන්නේ ආවා. වගුවෙන් හොයන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි වගුවෙන් හොයන එක ලේසි වෙලාවත් එක්ක. හරි ඊට පස්සේ අපිට මේකම කරන්න පුළුවන් දෙවනි එකටත් ඒ කියන්නේ I2 වලට අපි දැන් මේ කලින් කරේ I1 වලටනේ I1 වලට කරාම මම මෙතන ලියන්නම් S1 S2 එතන මෙතන S1 හි සම්භාවිතාවය වෙනස් වෙන්නෙත් නැහැ S2 සම්භාවිතාවය වෙනස් වෙන්නෙත් නැහැ හැබැයි මෙතන දැන් එන්නේ I2 කියන්නේ SJ සිදු වූ විට I2 සිදු වීමේ සම්භාවිතාවය ඒක 102යි මේක 120යි මෙතන 90යි ඊට පස්සේ මෙතන I2 ඡේදන SJ කියන්නේ S1 සහ S2 අවස්ථාවලට මේක අපිට වැඩි කරලා හොයන්න පුළුවන් මේ දෙන්නව. ඒතර මෙතන එනවා 0.06යි මෙතන එනවා 0.63යි. මේක එකතුවෙන් එනවා 0.91. ඊට පස්සේ අපිට තියෙනවා අන්තිමට I2 සිදු වූ විට SJ සිදුවීමේ සම්භාවිතාවය ඒ කියන්නේ මොකද්ද මේක බෙදීම මේක ඒ කියන්නේ 0.06 බෙදීම 0.69 ඊට පස්සේ 0.63 බෙදීම 0.69 මේ දෙකෙන් අපිට එනවා අර උත්තර දෙක 0.08යි 7යි බිංදුව සහ 0.91යි 3 මේ අගයන් දෙකම අපිට ආවා කොහෙද අපි සාමාන්‍ය සමීකරණ පාවිච්චි කරලා උත්තර හොයද්දී මේ තියෙන්නේ මෙතෙන් අපිට අගයන් දෙකම ආවා හරි හරි ඒත් ඔයගොල්ලෝ වගුව පාවිච්චි කරලා හොයන්නත් පුළුවන් සාමාන්‍ය සමීකරණින් හොයන්නත් පුළුවන් දෙකෙන්ම හම්බෙන එකම උත්තරේ වෙලාවත් එක බැලන්ස් කරගන්න හොඳම දේ වගුවට යන එක හැබැයි අර සමීකරණය එතනද තේරුම් ගන්න මොකද ගාන වෙනස් වුණාම ඒ සමීකරණ වෙනස් කරන්න වෙයි ඒ නිසා ඒ සම්භාවිතාවයන් ටික ආපු දේ පොඩ්ඩක් ඒක ඕන වෙයි. හරි. එතකොට දැන් අපි අපේ සම්භාවිතාවයන් ටික හොයාගත්තා. හරි. අපි පටන් ගත්තේ මොකෙන්ද? පටන් ගත්තේ අපි කිව්වා S1 130යි නැත්නම් 0.3යි S2 170යි නැත්නම් 0.7යි කියලා. දැන් අපිට ආව අලුත් සම්භාවිතාවයක්. ඒ මොකද්ද? S1 ට අපි කිය අවස්ථා දෙකනේ. එතන මම ඒ වගුවකින් ලිව්වොත් මෙතන පල්ලෙහැ. මෙහෙම ලියන්නම්. I1 I2 මේක S1 මේක S2 එතකොට I1 සිදු වූ විට S1 සිදු වීමේ සම්භාවිතාවය 0.77යි 4.2යි මෙතන 0.22යි 5.8යි මෙතන 0.08යි 7.0යි මෙතන 0.91යි 3.0යි හරි දැන් අපිට පුළුවන් අපේ කලින් ගානට යන්න. අපේ කලින් ගානේ මොකද්ද කරේ? අපේ ආරම්භ උදාහරණ ගානට. මෙන්න මේකට. මේ තියෙන මම මේක ගන්නම් පල්ලෙහාට. දැන් අපිට පුළුවන් අපේ සම්භාවිතාවයන් පාවිච්චි කරලා අලුත් අගයන් ටිකක් හොයන්න. මෙන්න මේ වගේ. හරි. දැන් අපි දන්නවා අපි මුලින්ම මේක හොයමු I1 අවස්ථාවට. හරි? I1 අවස්ථාවට. I1 අවස්ථාවේදී S1 සහ S2 කෙන කීයද? මම ඒක ලිව්වොත් එහෙම I1 අවස්ථාවේදී S1 සහ S2 කෙන කීයද? මෙතන 0.77යි 4.2යි මෙතන 0.22යි 5.8යි. හරි. දැන් අපිට තියෙන්නේ සරලව මෙයාව මේකෙන් වැඩි කරන්න, මෙයාව මේකෙන් වැඩි කරන්න, මෙයාව මේකෙන් වැඩි කරන්න, මෙයාව මේකෙන් වැඩි කරන්න. මෙයාව මෙතනින් වැඩි කරන්න මෙයාව මෙතනින් වැඩි කරන්න වැඩි කරලා ඔය අවස්ථාව වලින් වැඩිම අගය අපිට ගන්න තියෙන්නේ හරි මොකද මේ තියෙන්නේ අපේ pay off table එකක් නිසා මේ තියෙන්නේ අපේ pay off table එකක් නිසා. ඒත් පළවෙනි එක අපිට එනවා මම ලියන්නම්කෝ ඒක
1 කියන 1 වරක් 0.77 4.2 ධන ඍණ 20000 වරක් 0.225 5.8 ඊට පස්සේ දෙවැනි එක මට එනවා 1,50,000 වරක් 1,50,000 බිඳුවක් වැඩි හරි 0.77 4.2 ධන 20,000 වරක් 0.225 5.8 ඊට පස්සේ මෙතන එනවා ලක්ෂය වරක් 0.77 4.2 ධන 60,000 වරක් 0.225 5.8 මෙතන අපිට එනවා 1,50,324ක් මෙතන අපිට එනවා 1,20,646ක් මෙතන අපිට එනවා 90,968ක් මං කිව්වා මේක pay off table එකක් නිසා අපි ගන්න මෙතන වැඩි මගේ ඒ කියන්නේ මේක ඒ නිසා අපි I1 කියන සිටුේෂන් එක වෙන අවස්ථාවේදී I1 කියන මාකට් රිසර්ච් එක අපිට ආපුවම අපි ගන්න ඕන decision number 1 කියන එක. හරි decision number 1 මොකද එයා තමයි අපිට highestම pay off එකක් ලබා දෙන්නේ. හරි. දැන් අපි මේක I2 වලට යමු. I2 වලට ගියොත් වෙන එකම දේ මෙන්න මේ සම්භාවිතාවය වෙනස් වෙනවා. හරි. I2 වලට ගියොත් මෙතන අපිට එනවා 0.087 මෙතන එනවා අපිට 0.913 හරි එතකොට මෙතන වෙන එකම දේ මෙන්න මේ අගයන් ටික වෙනස් වෙන එක විතරයි මම ලියන් ගියොත් එහෙනම් මෙතන පල්ලහැට හරි මෙතන ලියන් ගියාට මෙතන එන්නේ 0.087 0.087 ඒ ටික මම මෙතනට ලියාගෙන ගියොත් එහෙම මම මේ ටික මම කරලා දාන්නම් සම්පූර්ණ උත්තරය වෙනස් වෙන නිසා මෙතන එනවා 0.913යි ඊට මෙතන 0.913 ආයි 0.913 තර මෙතන අපිට උත්තරය එනවා ඍණ 860යි මෙතන අපිට එනවා 31310යි මෙතන අපිට එනවා 63480යි එතකොට මේක pay off table එකක් අපි ඉන්නේ ගන්න වැඩි මගේ ඒ කියන්නේ මේක ඒ කියන්නේ decision number 3 එතකොට අපි දන්නවා I2 අවස්ථාවේදී අපි ගන්නේ decision number 3 කියන එක හරි ඔන්න අපිට අවස්ථා දෙකකට decisions දෙකක් ආවා හරි මම ලියුවොත් එහෙම සමරියක් විදිහට I2 කියන අවස්ථාවට අපි ගන්නේ decision 3 I1 කියන අවස්ථාවට අපි ගන්නේ decision 1 හරි හැබැයි අපේ ගාන මෙතනින් ඉවර නැහැ මේ ගානේදී දැන් අපි අන්තිමට ගිහිල්ලා අපි කලින් කරේ අපි මෙහෙම එක්ස්පෙරිමන්ට් එකක් කරේ ඇයි අපි මේ එක්ස්පෙරිමන්ට් එක කරේ අපිට perfect information හොයාගන්න බැරි නිසා perfect information අපිට හොයාගන්න බැරි නිසා අපි ඒ නිසා එක්ස්පෙරිමන්ට් එකක් කරලා අපේ S1 සහ S2 කියන අගයන් වලක නිර්වද්‍යභාවය අපි වැඩි කරන්න උත්සාහ කරා. හරි. දැන් අපි හොයාගන්න ඕන මෙන්න මේ එක්ස්පෙරිමන්ට් එකක් කරන එකේ වටිනාකම මොකක්ද කියන එක. මේ එක්ස්පෙරිමන්ට් එකක් කරන එක වටිනාකම මොකක්ද? මොකද අපිට එක්ස්පෙරිමන්ට් එක නිකන් කරන්න බෑ. අපිට ඒක වියදමක් යනවා. ඒතර අපිට යන වියදම ඒ එක්ස්පෙරිමන්ට් එකේ වටිනාකමට වඩා වැඩි නම් එක්ස්පෙරිමන්ට් එක කරන්නේ තේරුමක් නැහැ. හරි. අපි ඒක හොයන්නේ මෙන්න මෙහෙමයි. අපිට ඒක හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. අපිට expected value of sample information expected value of sample information expected value of sample information මෙන්න මේකෙදී අපිට මෙන්න මෙහෙම හොයන්න පුළුවන් expected value of sample information කියන එක සමානයි expected value of optimum decision with experiment with sample information ඍණ optimum decision
without sample information without sample information. හරි. එතකොට දැන් අපි මුලින්ම හොයාගන්න ඕනේ මෙන්න මේක. optimum decision with sample information. අපි ඒක කොහොමද ගන්නෙ? අපි හොයාගත්තා මෙන්න මේ අගයන් දෙක. මෙතන මේ 63480 කියන එකයි කලින් තිබ්බ කීයද? 1,50,324යි කියන අගයන් දෙක. හරි. දැන් අපිට මෙතනදී අපි හොයාගත්තනේ I1 සහ I2 සිදුවීමේ සම්භාවිතාවය නේ. අපි දැන් මෙතන මේ අගයන් දෙක අපිට ආවේ, මේ decisions දෙක ආවේ I1 සහ I2ට. හරි. I1 සහ I2ට. I1 and I2. හරි. එතකොට I1ට අපිට ආපු අගය කීයද? 1,50,324යි. I2ට අපිට ආපු අගය කීයද? 63,480යි. අපි හොයන්න ඕන මොකද්ද? මේ I2 සහ I1 ගේ සම්භාවිතාවයක් තියෙනවානේ. I1 ගේ මොකද්ද? 0.31යි. I2 ගේ මොකද්ද? 0.69. දැන් අපිට පුළුවන් මෙන්න මේ අගයන් ටික පාවිච්චි කරලා optimum decision with sample information එක හොයාගන්න. ඒ කියන්නේ sample information තියෙද්දි optimum decision එකේ වටිනාකම. හරි. ඒත් අපිට මෙතන එනවා 1,50,324 වරක් 0.31 ධන 0.96 වරක් 63,480. අපිට මෙතනින් එනවා 90,402යි කියලා. හරි. මේ තියෙන්නේ optimum decision with sample information එකේ value එක. ඒ කියන්නේ අපි market research එකක් කරලා මේ ඔක්කොම කරලා ගත්තම අපිට ආපු value එක. හරි. ඊට පස්සේ අපි මොකද්ද? අපි අඩු කරන්න ඕන මොකද්ද මෙතනින්? without sample information. හරි. ඒ අගය කීයද? අපි කලින් වීඩියෝ එකක හෙව්වා. අපිට කීයද ආවේ? අපිට ඒකට ආවා 72000ක් මේ කලින් එක්සැම්පල් එකේ. හරි. මේ ගාන අපි කරන් ගියාම කලින් වීඩියෝ එකේ අපිට ආවා 72000ක් එන්න ඒ එක්සැම්පල් එකේ. හරි. එතකොට මේක අපි අඩු කරපුවාම මෙතන 72000 අපි අඩු කරපුවාම අපිට මෙතන එනවා 18402ක්. හරි. මේක තමයි market research වලට අපිට ගෙවන්න පුළුවන් උපරිම ගාන. market research වලට අපිට ගෙවන්න පුළුවන් උපරිම ගාන. මේ 70000 කියන්නේ මොකද්ද? මේ 70000 කියන්නේ expected monetary value කියන එක. හරි. expected monetary value කියන එක. මතක තියාගන්න expected monetary value කියන එක සමානයි expected value without perfect information. හරි. sorry. expected value without perfect information. මේකට සමානයි. අපි මේ කලින් වීඩියෝ මේ කතා කරා. හරිනේ. මේ කතා කරා. හරි. එතකොට මේ විස්තර ටික තියෙනවා ස්ලයිඩ් සෙට් එකේ ස්ලයිඩ් නම්බර් 49 වගේ වෙද්දී ඔය ටික විස්තර කරලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේ ටික පොඩ්ඩක් ක්ලියර් නැත්තම් නෝට් එකක් නැත්තම්. හරි. ඒත් අපිට මෙතනින් මෙන්න මේ ආපු වගේ මෙන්න මේක මේ තියෙන්නේ මාකට් රිසර්ච් එකක් කරන්න නැත්තම් I1 සහ I2 කියන අගයන් ලබා ගන්න එක්ස්පෙරිමන්ට් එකක් කරන්න අපි ගෙවන්න කැමති උපරිම අගය. හරි. හරි. ඒතර ඕක තමයි ඩිසිෂන් තියරි වල තියෙන අන්තිම තියරි කොටස. බේස් තියරම් එකයි conditional probability total probability law එකයි පාවිච්චි කරලා අපි කොහොමද S1 සහ S2ට වඩා නිර්වද්‍ය අගයන් දෙයක් ලබාගෙන හොයාගන්නේ කියලා. හරි.